අද කතා කරන්නේ MongoDB සහ REST API කියන දේ සම්බන්ධව. මේකෙදි මුලින් වැඩිපුරම කතා කරන්නේ අපි කොහොමද MongoDB plus REST API එකක් මේ Node.js වලින් ඩෙවලොප් කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි පොඩ්ඩක් database පැත්තට ගිහින් සාමාන්‍යයෙන් database DBMS කියන්නේ database management system එකක්. ඒ database management system කොහොමද කාලයත් එක්ක වෙනස් වෙවි ආපු හැටි ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ 1960 ගණන් වල වගේ අර අපි කම්පියුටර්ස් කියන්නේ මුල්ම කාලේ කම්පියුටර්ස් භාවිත කරන්න පටන් ගත්තම කාලේ වගේ ඒ කාලේ බිස්නස් වල ડોකියුමන්ට් එහෙම තිබුණේ ෆයිල් වල. ඒ කියන්නේ ෆයිල් කැබිනට් වල වගේ තමයි ඒගොල්ලෝ ස්ටෝර් කරලා තිබ්බේ. ඒ ආකිටෙක්චර් එකම තමයි මුලින්ම database එකක් වෙනකොට ඒගොල්ලෝ පාවිච්චි කරේ ටෙක්ස්ට් ෆයිල් වගේ ඒවයි details ලියලා ටයිප් කර එහෙනම් තමයි 1960s වල වගේ ආවිත පස්සේ ඒක තිබුණ ප්‍රශ්නත් එක්ක ඒක ටිකක් දියුණු වෙලා hierarchical සහ network database කියලා ආවා. මම ඒක එච්චරම කියන්නේ නැහැ. ඒක නිකන් අර ෆයිල්ස් වල hierarchy එකක් වගේ. කියන්නේ උඩියම් පටන් අරගෙන tree එකක් වගේ ෆයිල් සිස්ටම්. ඒ ෆයිල්ම තමයි ෆයිල් ටික ඕගනයිස් කරපු විදිහේ වෙනසක් තිබුණේ. ඊට පස්සේ 1980 ගණන් වල තමයි අපි දැන් පාවිච්චි කරන රිලේෂනල් මොඩියුල් එක කියන එක ආවේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දන්න ඕගොල්ලෝ හුඟක් දුරට පාවිච්චි කරලා ඇති SQL, MySQL, PostgreSQL ඔය ඔක්කොම database system අයිති වෙන්නේ relational database කියන ඒ කැටගරි එකට. ඒ කියන්නේ relational module එකක් කියන්නේ මේ අපි දන්න table columns එක යන ඒ විදිහ තමයි relational database එකක් කියන්නේ. ඔය 1980 ගණන් වලින් මේ දක්වාම අපි ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ 2000 ඉඳන් මේ වෙනකන් ඇත්තටම කිව්වොත් ළඟ 2005 10 ඒ වගේ කාලයත් එක්ක IT ඉන්ඩස්ට්‍රි එකේ වුණු වෙනස් වීම එක්ක එක අලුතෙන් ෆීල්ඩ්ස් එක හුුණා. ඒක නැත්තම් එක අලුත් මාතෘකා ඇති වෙනවා. ඒ මාතෘකා වලින් ටිකක් තමයි data mining කියන එක, ඊට පස්සේ distributed databases කියන එක. ඒ කියන්නේ හුඟක් ඉන්ටර්නෙට් එක ආපු දේව තමයි data warehousing, big data and big data analytics. ඒ වගේ දේවල් එක අලුත් එකක් ආවා NoSQL කියලා. NoSQL කියන්නේ not only SQL කියලා database type එකක් ආවා. ඒ ටික තමයි දැනට මේ database වල විකාශනය වගේ එදා ඉඳන් අද වෙනකම්. දැන් අපි ඊළඟ එකට යමු. මේ තියෙන්නේ SQL වස් NoSQL. ඒ කියන්නේ SQL කියලා අපි මෙතන කියන්නේ relational database systems. NoSQL කියන්නේ අර අපි කිව්ව 2000න් වගේ පස්සේ පටන් ගත්ත එක database category ටිකක්. මේ බලුවහම ඒ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තහම SQL database ගත්තාම ඒකේ ගොඩට එක type එකක් තියෙන. ඒ කියන්නේ relational database එකක්. tables තියෙනවා, table වල column තියෙනවා. අර එක MySQL, PostgreSQL කියලා එහෙම එක company හැදුවට ඒකේ ආකිටෙක්චර් එක දුරට එකමයි SQL database එක. ඒකට NoSQL database එකට ගියාම NoSQL database වල සාමාන්‍යයෙන් දැනට ප්‍රධාන වර්ග 4ක්
SQL database වල schema එකක් තියෙනවා. schema එකක් කියන්නේ මොකක් හරි අපිට SQL database එකකට data එකක් දානවා නම් ඒ data එකේ structure එකක් තියෙනවා. මොකද අපි මුලින්ම database එක හදනකොට table එක අපිට මොකක් හරි එකක් ඒකට record එකක් ඇපෙනවා නම් ඒ record එකේ මේ field තියෙන්න ඕනේ. එහෙම restriction එකක් තියෙනවා. ඒක NoSQL database වල තියෙන විශේෂත්වය තමයි එහෙම NoSQL database වලට scheme එකක් නෑ. ඒ කියන්නේ අපිට ඕන විදිහකට data add කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ NoSQL database එන්න හේතුවත් ඒක උදාහරණයක් ඉන්ටර්නෙට් වල විකාශනයත් එක්ක Facebook eBay වගේ දේවල් ආවා. ඒවත් එක්ක unstructured data කියන ඒවා වැඩි වෙනවා. ඒ කියන්නේ අපි FB වල ගත්තොත් comments eBay වල reviews එහෙම text data එහෙම තියෙනවානේ. ඒවා අපිට කියන්න අමාරුයි මේකේ මෙන්න මේ විදිහේ ස්ට්‍රක්චර් එකක් ඒවි මෙහෙම එක ටේබල් එකකට අපිට දාන්න අමාරුයිනේ. ඒක නිසා ඒ වගේ දේවල් ලේසියෙන් ස්ටෝර් කරන්න පස්සේ ලේසියෙන් රිට්‍රීව් කරලා ප්‍රොසෙස් කරන්න ලේසි වෙන්න වගේ තමයි ඕන හින්දා තමයි NoSQL database කියන අදහසක් ඇවිල්ලා එහෙම දෙයක් හැදුනේ. ඊට පස්සේ ස්කේලින් කියන්නේ ඒ කියන්නේ SQL database එකක් එහෙම ස්කේල් වෙනවා කියන්නේ record add වෙවි පල්ලෙහාට. ඒ NoSQL database එකක් ගත්තොත් ඒක horizontal විදියට ස්කේල් කරන්න පුළුවන්. කියන්නේ database instance තා වැඩියෙන් හදලා සිස්ටම් එක පුරා distribute කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි ස්කේලින් කියන එකෙන් අදහස් වෙන්නේ horizontal scaling කියන එකෙන්. ඊළඟට data manipulation queries වලින් තමයි SQL queries. NoSQL database වල ඒගොල්ලෝ ඒ database එක හදන කට්ටිය API එකක් වගේ දෙනවා. එක language වලට support වෙන drivers එක්ක. ඒ කියන්නේ NoSQL database එකකට query language එකක් එහෙම කියලා අපි කියන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ NoSQL database type 4ක් තියෙන ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ එකක් තමයි document based NoSQL database. ඒ කියන්නේ ඒකේ මොකක් හරි ප්‍රධානම දේ තමයි document එකක් කියන එක. ඒ collection එකක් තියෙනවා. ඒ collection එකේ තියෙන්නේ document. ඊට පස්සේ graph database කියන එක key value දුවහම මොකක් හරි key එකක් තියෙනවා. ඒකට ඒක මොකක් හරි අපිට වුණ data එකක් කියනවා. ඒක වර්ගය තමයි byte column. column database වල database වල rows වගේ තියෙන්නේ. මේකෙන් අපි අද කතා කරන්න යන්නේ document based database එකක් වෙන මේ MongoDB ගැන. මේ example ටිකක් මේ key value database විදිහට Redis එහෙම තියෙන white column storage base. ඔයගොල්ලෝ පේන මේ document store වල තමයි MongoDB තියෙන්නේ. ඇත්තටම ගත්තොත් ඉගෙන ගන්න ලේසිම database එකක් සහ පාවිච්චි කරන්න ලේසිම විදිය database එකක් තමයි ඔය document store වල MongoDB කියන්නේ. ඒක නිසා ආරම්භයක් වශයෙන් අපි ඒක ගන්න මොකද ඒක මුගක් වෙලාවට අපිට මොකක් හරි app එකක prototype එකක් හදන්න ඕන නම් ඉක්මනට පටන් අරගෙන ඉක්මනට progress එකක් පෙන්වන්න පුළුවන් විදිහ එකක්. ඒකයි අපි මේක developer series එකට MongoDB තෝරගත්තේ. මේ තියෙන්නේ පොඩි විස්තරයක් MongoDB ගැන. මේ මුලින්ම 2009 තමයි පටන් ගත්තේ. මේ MongoDB වල document එක save කරන විදිය document type එක තමයි JSON විදියට save වෙන්නේ MongoDB වල. cross platform
ඒ කියන්නේ මේක ඕනම ප්ලැට්ෆෝර්ම් එක වැඩ කරනවා C++ Go වගේ වෙන් තමයි මේක ලියලා තියෙන්නේ. MongoDB සයිට් එකට පොඩ්ඩක් ඔබ MongoDB තියෙන MongoDB සයිට් එක මේ ඔයගලන්ට මේ MongoDB එක ඕගලන්ගේ කම්පියුටරේට ඕනනම් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේකේ කමියුනිටි සර්වර් කියලා එකක් තියෙනවා, ෆ්‍රී ඕපන් එකක්. එන්ටර්ප්‍රයිස් සර්වර් එකක් තියෙනවා මේක. ඒගොල්ලෝ ෆී එකක් අය කරන මේකට. සාමාන්‍ය කමියුනිටි සර්වර් එක අපිට හොඳටම ඇති අපේ මේ ඩිවෙලොපර් වැඩවලට. මෙතනින් වර්ෂන් එක තෝරලා ප්ලැට්ෆෝර්ම් එක තෝරලා ඔගලන්ට ඩවන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවන්ලෝඩ් කරගෙන නොම ඉන්ස්ටෝල් කරන විදිකට නෝමල් විදියට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේ ඩේබියන් ඒකටත් පැකේජ් තියෙන. නැත්තම් ඔගල උබුන්ටු වගේ තියෙනවනම් උබුන්ටුවල උබුන්ටු පැකේජ් මැනේජර් එකෙන් MongoDB ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේ ක්ලවුඩ් එකේ හොස්ට් කරපු ඩේටාබේස් එකක් තියෙනවා අපිට ෆ්‍රී ඇක්සස් කරන්න පුළුවන්. මේ ක්ලවුඩ් හොස්ටඩ් ඩේටාබේස් සොලියුෂන් එකක්. මේක ෆ්‍රී එකක් අපිට ෆ්‍රී version එකක් අරගෙන ඒක අපිට database එකක් හදාගන්න පුළුවන්. මේ ඔයගලන්ට පේන්නේ ඒක ඉන්ටර්ෆේස් එක. ඒකේ clusters වලට ගිහලා collections වලට ගියාම ඔයගලන්ට දැන් මේ පේන්නේ මේ MongoDB collection එක. මේ තියෙන health කියලා database එක. ඒකේ තියෙන collection medication pets කියලා collection එකක්. collection එකක් කියන්නේ documents ගොඩක එකතුවක්. ඔයගොල්ලෝ හිතන්නකෝ ඒක නිකන් table එකක් කියලා. සාමාන්‍යයෙන් relational database එක ගත්තාම මේ collection එකක් කියන්නේ table එකක්, document එකක් කියන්නේ record එකක්, table එකක row එකක් කියලා හිතන්නකෝ. දැන් ඔයගලන් පේන මේ තියෙන්නේ එක MongoDB වල තියෙන එක document එක. මේ විශේෂ එක field එකක් තියෙනවා. මේ හැම document එකකට මේක create වෙනවා _ id කියන field එක. මෙන්න මේ _ id කියන field එකට එන data type එක තමයි object id කියලා. MongoDB වල ඒගොල්ලෝ මේ කරන unique id එකක්. මේ id එකෙන් තමයි ඒගොල්ලෝ මේ MongoDB එක මේ document එක අඳුරගන්නේ. ඒක MongoDB එක හදන හැම document එකකටම එයා මේ _ id කියන එකට unique id එකක් දෙනවා. ඊට පස්සේ අපි මොකක් හරි document එක add කරනවා නම් document ගිහලා මේ JSON document එකක් විදියට අපිට දෙන්න පුළුවන්. ගිහිල්ලා මේක select කරලා එතකොට මෙතන data type වෙනවා. මේක පුළුවන් array පුළුවන්, binary පුළුවන්, boolean පුළුවන්, code date 1 decimal 1 to 8 double int 32 එහෙම. ඊට පස්සේ object id එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ object id එක දුන්නොත් එතනින් වෙන්නේ ඊට පස්සේ අපි මේ field එකෙන් තව document එකක් reference කරන වගේ එකක්. වෙන්න මෙතන object id කියලා මේව කළා. මෙතනට වෙන මොකක් හරි document එකක object id එකක් දෙන්න පුළුවන්. එතකොට නිකන් embedded document එකක්. ඒ කියන්නේ document එකක් ඇතුලේ තව document එකකට reference එකක් දාලා ඒ වගේ
ඊට පස්සේ මේ ඕන අපිට එඩිට් කරන්න පුළුවන් ඩිලීට් කරන්න පුළුවන් ඒ ටික තමයි මේ MongoDB වල සාමාන්‍යයෙන් කෙනෙක් පටන් ගන්නකොට දැනගන්න ඕන දේවල් ටිකට තියෙන්නේ. එකට අපේ සීරීස් එකේ ප්‍රධාන මාතෘකාව දෙක තමයි MongoDB ඊට පස්සේ REST API කියන එක. REST API අයිති වෙන්නේ back end development එක කියන එකට. ඕගොල්ලෝ මේ පෝස්ටර් එක සමහර විට දැකලා ඇති ෆ්‍රන්ට් එන්ඩ් එක උඩ මේ තියෙන වගේ බැක් එන්ඩ් එක මෙහෙම තියෙනවා. නිකම් මේක මීම් එකක් වගේ මේ මොකද අපි ෆ්‍රන්ට් එන්ඩ් එක ඉස්සරහින් දකින්නට වඩා දෙයක් බැක් එන්ඩ් එකේ ඇතුලේ වැඩ කරන කොටස් වල ඒවයි තියෙනවා ටික ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් පේනවට වඩා බැක් එන්ඩ් එකේ වෙන වැඩ කොටස් ඒවා complicated කියන වගේ අදහස් තමයි මේ පෝස්ටරෙන් එන්නේ. So ඔයගොල්ලෝ මේ පින්තූරෙන් පේන විදිහට බැලුවොත් සාමාන්‍යයෙන් මොකක් හරි ඇප් එකක ප්‍රොජෙක්ට් එකක යූසර්ස්ලා දකින්නේ බොහොම සුළු දෙයක් සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ UI එක ඒ ටික තමයි දැන් දකින්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඇතුලෙන් වෙන වැඩ ටික ඒ ටික දකින්නේ සාමාන්‍ය බෑක් එන්ඩ් එක ගත්තාම database access වෙනවා, user authentication, communication වෙනවා. ඒ වගේ හුඟක් දේවල් තියෙනවා. ඒක ඉස්සරම කාලේ normal website එකක් ගත්තොත් අපි එහෙම front end back end කියලා බෙදුවේ නැහැ. මේ නිකන් ඔක්කොම එකට වගේ තියුනේ. මේ ක්‍රමේ තියුණ අවාසි ටිකක් තියෙනවා. මොකද දැන් එන්න ටෙක්නොලොජි එක දියුණු වුණත් එක්ක අපේ මේ ඩිවයිසස් රේන්ජ් එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලැප්ටොප් තියෙනවා, ෆෝන් තියෙනවා, ටැබ්ලට් PC තියෙනවා. ඒ එක ඒවායි එක ස්ක්‍රීන් සයිස් තියෙන්නේ. ඒ ස්ක්‍රීන් සයිස් වලට හරියන විදියට ඩිසයින් වෙනස්. එක ප්ලට්ෆෝම් තියෙනවා. ඒ කියන්නේ iOS තියෙනවා, Android තියෙනවා. එහෙම එක ඒවට හරියන්න ඇප් ඩිවෙලොප් කරන්න ඕන. මේ අපිට මොකක් හරි අපේ ඇප්ලිකේෂන් එකේ බැක් එන්ඩ් එක ඒ ඩිවයිස් එක අනුව වෙනස් වෙන්නේ නැහනේ. ස්ක්‍රීන් සයිස් එක ඒ අනුව අපිට වෙනස් කරන්න ඕනේ නැහැ. ඒක නිසා මේ ෆ්‍රන්ට් එන්ඩ් එක බැක් එන්ඩ් එක කියලා දෙකකට අපිට මේ කඩාගත්තයින් පස්සේ අපේ ඩිවෙලොප්මන්ට් එක ලේසි. මොකද අපිට බැක් එන්ඩ් එක ඕනම ඩිවයිස් එකකට එකක් විදියට අපේ සර්වර් වල රන් වෙන්න හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ බැක් එන්ඩ් එකට මල්ටිපල් ෆ්‍රන්ට් එන්ඩ් හදන්න පුළුවන්. මේ ඇප් එකක් හරි වෙබ් UI එකක් හරි එහෙම හදන්න පුළුවන්. ඒකයි දැන් අපි ෆ්‍රන්ට් එන්ඩ් බැක් එන්ඩ් කියලා දෙක මේ කරන්න හේතුව. දැන් අපි ගත්තොත් කෙනෙක් හිතන්න පුළුවන් බැක් එන්ඩ් එකක් කියන්නේ ලේසි දෙයක් කියලා. එහෙමත් නෑ. ඒක ප්‍රොජෙක්ට් එකේ සයිස් ප්‍රොජෙක්ට් එකක් අනුව ස්කෝප් එක අනුව හුඟක් වෙනස් වෙවි යන දෙයක්. මේ තියෙන්නේ එක බැක් එන්ඩ් ආකිටෙක්චර් එකක්. ඒ කියන්නේ මේකට කියන්නේ මයික්‍රෝ සර්විසස් ආකිටෙක්චර් එක කියලා. මේ තියෙන්නේ Netflix ලගේ බැක් එන්ඩ් සිස්ටම් එකේ යන්න මයික්‍රෝ සර්විස් ආකිටෙක්චර් එක. ඒගොල්ලන්ගේ බැක් එන්ඩ් සිස්ටම් එකේ තියෙන කම්පෝනන්ට්ස් ඔය ඩොට් වලින් මේ සර්කල්ස් වලින් තියෙන එක කම්පෝනන්ට් එක API MCCP එක මේවා කියන්නේ එක software components. මේවා සාමාන්‍ය ඉන්ඩිවිජුවලි රන් වෙන්නේ මයික්‍රෝ සර්විසස් ආකිටෙක්චර් එකේ. මේ ලයින් තියෙන්නේ එක සර්කල්ස් අතර කමියුනිකේෂන් එක පෙන්වන්න තමයි මේ ලයින්ස් තියෙන්නේ. ඔය ලයින්ස් මුලක් වෙලාවට HTTP තමයි. කියන්නේ HTTP හරහා තමයි මේගොල්ලෝ ඉන්ටර්නෙට් වල කියන්නේ වෙබ් ඇප්ලිකේෂන්
බැලුවාම ඒගොල්ලෝ data communicate කරන්නේ HTTP through නිසා හුඟක් වෙලාවට මේ තියෙන මේ interconnection යන්නේ REST API හරි WebSocket ඒ වගේ එහෙම connection හරහා APIs කියන්නේ මොනවද? API කියන්නේ application API කියන අකුරු ඒ කියන්නේ මොකද්ද? ඇත්තටම ඒ කියන්නේ අපි හිතමු අපේ software component දෙකක් තියෙනවා. මේ අපිට මේ software component දෙක අතර data communicate කරන්න ඕනේ. ඒතකොට data communicate කරන්න අපිට මොකක් හරි පොදු වෙච්ච විදියක් තියෙන්න ඕනනේ. ඒ කියන්නේ කලින් එකගතාවයකට ආපු ඒ API එකක් කියන්නේ එහෙම එකගතාවයකට ඇවිල්ලා ඒ විදිහට හදපු ලේයර් එකක් වගේ අදහසක් තමයි API එකකින් එන්නේ. API ගත්තහම මේ web API කියලා තියෙනවා, API software API කියලා තියෙනවා. එහෙම API වර්ගත් හුඟක් තියෙනවා. API එකක් කියලා පොදුවේ කියන්නේ software layers දෙකක්, software code දෙකක් අතර data communicate කරන්න හදාගත්තු පොදු අතුරුමුණක් කියන්නේ ඉන්ටර්ෆේස් එකක් කියන අදහස තමයි එන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ අපි මේ Node.js වල MongoDB library එක ඒ කියන්නේ package එක install import කරලා තියෙනවා. ඒකේ API documentation කියලා තියෙනවා. මට කියන්න ඕනේ මේ අර අපි APIs කියලා ගත්තාම ගන්න මොකක් හරි software කොටස් දෙකක් අතර data communicate කරන්න නැත්නම් command communicate කරන්න පොදුවේ අපි හදාගත්තු interface එක. මොකක් හරි අපි library එකක් ගත්තාම ඒකෙත් API එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ API එක ඒ කියන්නේ software එකක් ඇතුලේ API එක වැඩ කරන්නේ function calls වලින්. උදාහරණයක් විදිහට මෙතන mongo fan.connect කියන එක ඒ මොකක් හරි library එකේ API එකේ කොටසක්. ඒ කියන්නේ ඒ API එක වැඩ කරන්නේ functions වලින්. ඒ වගේ තමයි මේ REST API ගැන කතා කරොත් REST API එක කියන්නේත් එහෙම මොකක් හරි software කොටස් දෙකක් අතර data communicate කරගන්න අපි පොදුවේ හිතාගත්තු mechanism එකක්. ඒ කියන්නේ REST වලට කලින් SOAP කියලා තිබ්බා, simple object access protocol මට මතක හැටියට. ඒක ටිකක් restrict වැඩි. ඒක නිසා ඊට පස්සේ කාලෙක REST කියලා API එක ආවා. මේ REST API එක මේ කියන්නේ අර මොකක් හරි software එකක් ඇතුලේ software එකක අපි library එකක් වැඩ කරනකොට ඒක interface එක ඒ කියන්නේ API එක වෙන්නේ functions call වෙනවා වගේ. මේක REST API එකේදී අපි API එක වැඩ කරන්නේ HTTP request function call නෙවෙයි කරන්න බෑ. ඒක software එකක් ඇතුලේ නෙවෙයි මේක තියෙන්නේ. front end එකයි back end එකයි අතර data communicate කරන්න තමයි අපි මේ REST API එකක් කියලා දෙයක් use කරන්නේ. ඒක නිසා ඒ front end එකයි back end එකයි අපිට connect කරන්න තියෙන හොඳම විදිය තමයි HTTP request. දැන් අපි key ideas ටිකක් තියෙනවා. කියන්නේ REST කියන්නේ මොකද්ද කියන එක. REST කියන්නේ representational state transfer කියන ඒ අදහස. ඒ කියන්නේ
අපි හිතමුකෝ normal වෙබ්සයිට් එකක් ලෝඩ් වෙනකොට මෙහෙම මුළු වෙබ්සයිට් එකම සර්වර් එකට ගිහිල්ලා අපේ මුළු සර්වර් එක පිටින්ම රෙස්ට් එකේ රිප්‍රසන්ටේෂන් ස්ටේට් ට්‍රාන්ස්ෆර් එකක් කියන්නේ ඉස්සෙල්ලා මේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ දැන් මේක අපි බටන් එකක් ක්ලික් කරාම මොකක් හරි ඩේටා එකක් වෙනස් වෙනවා කියලා හිතන්නකෝ. අපිට මොකක් හරි ඩේටා ටිකක් ගන්න ඕනේ මේ බටන් එක ක්ලික් කරාම. මේකදී වෙන්නේ මුළු වෙබ් පේජ් එකම ආපහු මෙයාගෙන් රීෆ්‍රෙෂ් කරලා රික්වෙස්ට් කරන වෙනුවට මෙයා මේ අවශ්‍ය ඩේටා එක විතරක් ඉල්ලනවා මෙයාගේ මේ REST API එකෙන්. ඉතල අවශ්‍ය ඩේටා එක විතරක් ආපහු මෙයාට හම්බෙනවා ක්ලයන්ට් සයිඩ් එකට. ඊට පස්සේ ඒ කියන්නේ මේ කියන්නේ මොකක් හරි අපිට මුළු මොකක් හරි දෙයක් වෙනස් වෙනකොට ඒ මුළු එකම මේ රික්වෙස්ට් එකක් කියලා ආපහු ගන්න තුවේ වෙනස් වෙන දේ විතරක් ආපහු සර්වර් එකකින් ඉල්ල ගන්න වගේ දෙයක් තමයි ඒකේ අදහස වෙන්නේ. ඊට පස්සේ යුනිෆෝර්ම් ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ මේ හරි තැනින් තැනට වෙනස් වෙන්නේ නැතුව ඒ කියන්නේ එකම විදියකට එකම ආකිටෙක්චර් එකක් විදියට යන එක තමයි ඒ කියන්නේ. ඊට පස්සේ ස්ටේට්ලස් කියලා කියන එකෙන් කියන්නේ මේ අපි සාමාන්‍ය normal වෙබ්සයිට් එකක් ගත්තොත් සෙෂන් කියලා දන්නවලු සෙෂන් ඩේටා එකක් තියෙනවා. අපි යූසර් කෙනෙක් ලොගින් වුණාම ඒ ඊට පස්සේ යවන හැම HTTP රික්වෙස්ට් එකක්ම ඒ සෙෂන් එකට අදාළ වෙනවා. එහෙම දෙයක් වෙනවා. ඒ වුණාට REST API එකක අපි එහෙම සෙෂන් එකක් ගැන ඩේටා එකක් තියාගන්නේ නැහැ. ඒ කියන්නේ හැම රික්වෙස්ට් එකක්ම යුනික් විදියට යුනික් කියන අයිඩියා එකෙන් තමයි යන්නේ. කියන්නේ මොකක් හරි යූසර් කෙනෙක්ට IT මේ ඒ කියන්නේ මොකක් හරි රික්වෙස්ට් එන පිළිවෙල හරි අපි හිතමු සාමාන්‍ය වෙබ්සයිට් එක නම් ඉස්සෙල්ලා අපි මොකක් හරි බිලින් සිස්ටම් එකක් කියලා හිතමු. අපේ බිලින් සිස්ටම් එකේ බිල් එක බලන්න යනකොට ඊට කලින් ලොගින් වෙන්න ඕනේ. එහෙම බලුවොත් normal සිස්ටම් එකකදී අර රික්වෙස්ට් ඕඩර් එක තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා ලොගින් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි බිලින් රික්වෙස්ට් එකට යන්න ඕනේ. ඒකට අදාළව අර ඒ සෙෂන් ඩේටා එක සර්වර් එක මතක තියාගන්න. ඒකට REST API එකකදී වෙන්නේ අපි එහෙම පිළිවෙලක් ගැන මතක REST API එක පිළිවෙලක් ගැන ඒක මතක තියාගන්නේ. ඒක බලන්න මේ රික්වෙස්ට් එකට මෙයාට ප්‍රිවිලේජ් එකක් කියලා ඇක්සස් තියෙන එකද තියෙනවද කියලා විතරයි බලන්නේ. කියන්නේ මේ රික්වෙස්ට් එකට කලින් මෙයාගෙන් ආපු රික්වෙස්ට් එක මොකද්ද එහෙම කියලා REST API එක මතක තියාගන්න. අර ප්‍රිවිලේජ් තියෙනවද නැද්ද කියලා බලාගන්න මේගොල්ලෝ පාවිච්චි කරන්නේ API key හරි නැත්නම් වෙබ් ටෝකන් කියලා જાතියක් තියෙනවා. ඒ වගේ දෙයක්. ඊට පස්සේ සාමාන්‍ය ඊළඟට තමයි කැෂබල් කියන එක. සාමාන්‍ය වෙබ් පේජ් එකක් නම් අපි කැෂ් වෙනවා. ඒ වුණාට මේ REST API රික්වෙස්ට් එකක් ඔටෝ කැෂ් කරලා හරියන්නේ නැහැ. මොකද මේ රික්වෙස්ට් නිතරම යනවා. ඒක එකම පැරාමීටර්ස් ඒවා හැමදේම එකම වුණාට ආපහු යවන පාර බලාපොරොත්තු වෙන ඒ කියන්නේ රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා REST API රික්වෙස්ට් එකක් කැෂ් කරනවා නම් ඒක කැෂ් කරන්නේ කියලා රික්වෙස්ට් එකේ එහෙම තියෙන්න ඕනේ. නැත්නම් ඒ කැෂ් කරන්න බෑ. ඊට පස්සේ ක්ලයන්ට් සර්වර් කියන එක ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් එකට යන්න ඕනේ.
සාමාන්‍ය REST API පාවිච්චි වෙන්නේ client server architecture එකකට. හැබැයි ඔන්න server ආර්කිටෙක්චර් එකක් විදිහටත් පුළුවන්. මොකද අපේ සමහර විට සර්වර් එකක් තියෙනවා, ඒ සර්වර් එක තව එක API ඇක්සස් කරලා data එකතු කරන එක නිසා client server තමයි normal use කරන්නේ scenario එක. ඒ වුණාට server communication වලටත් පුළුවන්. ඊට පස්සේ layered system එකක් විදිහට යන්නේ. කියන්නේ proxy එකක් තියෙනවද නැත්නම් මම කලින් කිව්වා වගේ මොකක් හරි මුලින්ම API ගේ එක සර්වර් එකක් තියෙනවා. ඒ සර්වර් එකට තමයි අපි රික්වෙස්ට් යවන්නේ. ඊට පස්සේ ඒ සර්වර් එක තා REST API ටිකක් කෝල් කරලා ගන්න data වලින් data ආපහු අපිට එවනවා. ඒ වගේ දෙයක් තමයි layered system එක කියන එකෙන් අදහස් වෙන්නේ. අපි දැන් බලමු ඇත්තට අපි REST API වලින් Node.js එකක් හදන්නේ කොහොමද කියලා එක. මම යූස් කරන්නේ මේ VS Code එක. මම VS Code එක මේ මම ඕපන් කරගන්නවා to do folder එක. මෙතන VS Code එකේ new terminal කියන එකෙන් මම අලුතෙන් ටර්මිනල් එකක් ගන්නවා. නැත්නම් කමාන්ඩ් ලයින් එක හරි Ubuntu වල නම් Ubuntu වල විදිහට හරි ඔයගොල්ලෝ ඕන එකක් පුළුවන්. ඉස්සෙල්ලාම මම අර ගිය සතියේ කිව්වා ඔයගලන්ට සාමාන්‍යයෙන් JS ෆයිල් එකක් රන් කරන්න පුළුවන් නිකම්ම node JS ෆයිල් එකේ නම ගහලා. ඒ වුණාට මේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒක හොඳ විදියක් නෙවෙයි. මොකද මල්ටිපල් ෆයිල්ස් තියෙනවා. ඒ ටික රන් කරන්න මොකක් හරි ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ, එන්ට්‍රි පොයින්ට් එකක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි මුලින්ම කරන්නේ npm node package manager කියන එක. npm init කියලා කමාන්ඩ් එකක් තියෙනවා. npm අපි මොකක් හරි අපිට වැඩ කරන්න ඕන ෆෝල්ඩර් එකට ගිහිල්ලා දැන් මුලින්ම npm init කියලා ගන්නවා. ඊට පස්සේ package name එකට to do කියලා දෙනවා. ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ version එක 1.0 කියලා අහනවා. ඒක එහෙමම දෙනවා. description එකට මොකක් හරි ඔයගොල්ලෝ කැමති description එකක් දාන්න පුළුවන්. to do එක කියලා මම දානවා. entry point කියලා කියන්නේ මෙතන මේ දැන් package.json එක හදාගත්තන් පස්සේ ඒකේ npm start කියන command එකෙන් ඉස්සෙල්ලාම රන් වෙන්න පටන් ගන්න JS ෆයිල් එක මොකද්ද කියලා තමයි මෙතන අහන්නේ. මම මෙතන .js කියලා මම මෙතන REST API එකක් හදන්න යන නිසා ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. test command එක නිකම්ම තියෙනවා එනවා. git repository එකක් නිකම් තියෙන keywords ලයිසන් එක මෙතන එච්චර දාන්නේ නැහැ. is this okay කියලා අහනවා. මම yes දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ පැත්තේ package.json එක හැදලා තියෙන. ඒකේ name එකට to do ඒ ටික අපි දුන්න detail ටික වැටිලා තියෙනවා. දැන් මම කරන්නේ ඉස්සෙල්ලාම අලුතෙන් ෆයිල් එකක් හදාගන්නවා. server .js කියලා. මොකද මම මෙතන entry point එක දුන්නේ server කියන්නේ. ඒක නිසා මම server.js කියලා entry point එක හදාගන්නවා. දැන් මම server.js එකෙන් තමයි මේක පටන් ගන්න. ඊට පස්සේ දැන් මම කියව REST API එක HTTP use කරලා තමයි වැඩ කරන්නේ. ඒක නිසා මම ඉස්සෙල්ලා කරන්නේ HTTP server හදන්න ඉස්සෙල්ලා
const http කියන variable name එක කැමති නම් පුළුවන්. ඊට පස්සේ නම් වික්‍රා කියන්නේ නිකන් අර Java වල import කරනවා වගේ දෙයක්. http module එක import කරනවා. ඊට පස්සේ දැන් මම මේ අපේ http server එක මොකක් හරි port එකකට මේ bind වෙන්න ඕනේ. ඒ කියන්නේ listening port එකක් තියෙන්න බෑ. ඒ port එක මම port කියලා constant එකක් හදාගෙන ඒකට දෙනවා 3000 කියලා. ඒ කියන්නේ මෙයා listening port එක විදියට ඊට පස්සේ මම server කියන variable එකක් හදලා ඊට පස්සේ මම හරිය මේව කරගත්ත http module එකෙන් create server කියන function එක call කරනවා. එතකොට මේකෙන් මේ server කියන මේකට මේ variable එකට http server එකක් හැදෙනවා. මේක කියලා තියෙනවා මේක parameter එකක් විදිහට request listener එකක් ඕනේ කියලා. request listener එකක් කියන්නේ ඒකත් function එකක්. අපි මේ function එක ලියනවා request ඒ කියන්නේ function එකට input මේ මම ලියන්නේ anonymous function එකක් function එක පිටින්ම parameter එක විදියට pass කරනවා. ඒ කියන්නේ මේ function එකට input parameters දෙකක් තියෙනවා request response කියලා. මේ දැන් අපි ඉන්නේ function body එක ඇතුලේ console.log එකක් දාලා request එක console එකට print කරන නිකන් බලන්න. ඊට පස්සේ res කියන listener එක request කියන variable එකට තමයි අපි මොකක් හරි එවන request එකේ details ටික එන්නේ. ඊට පස්සේ res කියන ඒ කියන්නේ දෙවෙනි parameter එකට තමයි අපි යවන response අපි දෙන response ටික දාන්න ඕනේ. දැන් මම එතන request listener එක හදලා ඉවරයි. මේ පොඩි request listener එකක් තියෙන අපිට දැන් මේ code එක test කරගන්න. ඊට පස්සේ මම කරන්නේ අපි මේ server dot listen කියන function එක call කරනවා. ඒකේ port number එකට අපි දැන් port කියලා හදාගත්ත variable එක pass කරනවා save කරලා npm run දෙනවා. npm install
දැන් අපේ මෙතන මම මොකක්වත් print වෙන්න දැක්කු නැති නිසා මේ මොකක්වත් print වෙන්නේ නැහැ මට මේ හරින මේ අපේ සර්වර් එක රන් වෙනවා මම දැන් මම browser එක open කරලා local host 3000 එකට යන ඕගොල්ලන්ට browser එකේ පේන්නේ නැතුව ඇති ඒ වුණාට ගියාම ඕගොල්ලන්ට පේනවා මෙතන මේ request කියන variable එකේ තියෙන මෙන්න මෙතන ගන්න කොහොමද IP එක නෙවෙයි කියන අපිට දැන් තියෙන මේ details ටිකක් වෙන host එක කවුද local host keep alive එහෙම දේවල් එනවා දැන් browser එකට ගිහිල්ලා බලලා browser එකේ hello world වගේ hello world print කරලා තියෙනවා දැන් මේ program එක අපිට hello world මේ වුණාට මේ ගන්න නැහැ නේ ඒ කියන්නේ REST API එකෙන් වෙන්න ඕන දේ මීට වඩා ටිකක් සංකීර්ණයිනේ ඒ කියන්නේ දැන් අපි මේ REST API එක ගැන කතා ඔය මම කලින් කෝඩ් කරලා පෙන්නුවේ කොහොමද basically web request එකක් ආවහම HTTP server එක ඒකට response එකක් එවන්නේ කියන එක. ඒ වුණාට REST API එකක් පාවිච්චි කරද්දී අපි සාමාන්‍යයෙන් කියන අපේ CRUD operation කියලා ඒ කියන්නේ create update delete ඒ වගේ operations තියෙනවා මොකක් හරි අපි data එකක් ගැන හිතුවාම අපිට data එකක් create කරන්න ඕන ඊළඟට edit කරන්න ඕන delete කරන්න ඕන view කරන්න ඕන මේ අපිට සාමාන්‍යයෙන් ඒ ටිකනේ මේ data එක සම්බන්ධව තියෙන්නේ මොකක් හරි අපේ එකක data එකක් තියෙනවා දැන් මට මේ data එක ගන්න ඕන අපි ඒකට පාවිච්චි කරන්නේ මේ URL එකනේ සාමාන්‍ය URL එක ඔයගොල්ලෝ දන්න uniform resource locator කියන එක තමයි පාවිච්චි කරන්නේ يعني HTTP එක එන මේ එක මේ දැන් REST API එකක් ගත්තාම HTTP request ගත්තාම HTTP request එක header එක කියලා දෙයක් තියෙනවා. ඒ header එකේ තියෙනවා method එක කියලා field එක. ඒ field එකේ තියෙනවා අපිට ඒ field එක අනුව HTTP request වර්ග කීපයකට බෙදෙනවා. උදාහරණ post request තියෙනවා ඊට පස්සේ ඉස්සෙල්ලාම ඉන්නේ get request ඊට පස්සේ එන්නේ post request ඊට පස්සේ එනවා put request ඊට පස්සේ එනවා delete request කියලා ඔහම සාමාන්‍යයෙන් request වර්ග හතරක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මොකක් හරි data එකක් බලා ගන්න ඕන නම් කියන්නේ server එකේ තියෙන data එකක් ගන්න නම් ඕනේ අපි පාවිච්චි කරන්නේ get request එක. අපිට server එකේ අලුතෙන් මොකක් හරි data එකක් create කරන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ post request එක. අපිට මොකක් data එක අප්ඩේට් කරන්න ඕන නම් put request එක delete කරන්න ඕන නම් delete request එක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සම්මතය තමයි ඒක නැත්නම් ඕගලන්ට කෝඩ් කරන්න පුළුවන් මේ ඕන එකකින් ඕන දෙයක් වෙන්න. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් අර ස්ටෑන්ඩඩ් දෙයක් විදියට get request එක data ගන්න post request එක මොකක් හරි data එකක් අලුතෙන් දාන්න put request එක තියෙන data එකක් change කරන්න delete request එක
ඩේටා එකක් ඩීලීට් කරන්න වගේ තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි මේ REST API එක හරියට හදන්නේ ඕන කරන දේවල් ටිකක් තියෙනවා. කියන්නේ URL එක ගත්තොත් අපි හිතමු කොහොම abc.com API අපි හිතමු to do app එක කියලා. to do app එක ඊට පස්සේ get all to do කියලා URL එකක් තියෙනවා කියලා හිතමු. දැන් REST API එක අපි REST API එකක් වැඩ කරන්නේ අපි HTTP request එකක් යවනවා මේ URL එකට get all to do's කියලා. ඊට පස්සේ අපේ සර්වර් එක මේ URL එක අඳුරගෙන, කියන්නේ මේකෙන් ABC abc.com කියන්නේ ඩොමේන් නේම් එක. ඊට පස්සේ ඒක වෙන් කරලා API to do එහෙම ගිහිල්ලා මේ URL පාසින් කරනවා කියලා කියන්නේ කියලා හරියට මම තාරි URL එකක් ගන්න තියෙනවා. දැන් මෙහෙම URL දෙකක් තියෙනවානේ. අපේ මේ රික්වෙස්ට් එක ආවෙන් පස්සේ අපේ සර්වර් එක දැනගන්න ඕන මේ URL එකනේ අපි හුඟක් මොන රිසෝස් එකද කියලා නියම කරන්නේ. මේක එයා දැනගන්න ඕන අපි මේ URL එක අනුව මොන රිසෝස් එකකටද යන්නේ කියලා. කියන්නේ API to do, get all to do කියන්නේ එක රිසෝස් එකක්, add new to do කියන්නේ එක රිසෝස් එකක් කියලා. ඒ කියන්නේ get all to do URL එක આવොත් එයා කරන්න ඕන අර එයාගේ ඇක්ෂන් එකක් එයා කරන්න ඕන අපිට ඒ get data ටික අපිට දෙන එක. add new to do આવොත් එයා කරන්න ඕන අපෙන් එන data ටික එයාගේ database එකකට තියෙනවා නම් ඒකට save කරගන්න. එහෙම ඒ කියන්නේ URL එක අනුව ඕන රිසෝස් එක ලොකේට් කරගන්න ඕන. රික්වෙස්ට් එකේ මෙතඩ් එක වෙනස්කොටත් වෙනස්. මේක get මෙතඩ් එකකින් ඉන්නේ. ඒ කියන්නේ HTTP request type එක get අපහුත post type එකකින් මේ URL එකට මෙනවා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ දෙකක් විදියට ගන්න. කියන්නේ එක විදිය රික්වෙස්ට් එකක් නෙවෙයි, රික්වෙස්ට් විදි දෙකක් විදියට ගන්න. ඒ දැන් ඔයගොල්ලන් එහෙම ඔය වගේ URL පාස් කරන්න get post put delete විදියට මෙතඩ් එක මොකක්ද කියලා බලාගන්න. දැන් ඔයගොල්ලන් තේරෙනවා එතන ටිකක් වැඩ ගොඩක් ඉස්සෙල්ලා අපේ බිස්නස් ලොජික් එක හරිය අපිට කෝඩ් කරන්න ඕන දේ කරන්න කලින් අපිට ටිකක් බෑග්ග්‍රවුන්ඩ් කෝඩ් එකක් හදන්න වෙනවා මේ URL පාස් කරන්න, get method ඒව මොනවද කියලා අඳුරගන්න. එහෙම අමතර කෝඩ් ටිකක් ගහන්න වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. දැන් ඒකට අපි පැකේජ් එකක් පාවිච්චි කරනවා express.js කියලා. දැන් අපි දැන් ඉන්නේ මේ අපි කලින් කරගත්තු ප්‍රොජෙක්ට් එකේ දැන් අපි මේක install dash save express කියලා දෙනවා. එතකොට මෙයා ඒ express package එක download කරගෙන install කරගන්න.
දැන් ඕගොල්ලෝ ඒ එක්ස්ප්‍රස් පැකේජ් එක මේ ඩවුන්ලෝඩ් කරලා අපේ දැන් කලින් නොඩ් මොඩියල්ස් ෆෝල්ඩර් එකක් තිබුණේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ නොඩ් මොඩියල්ස් ෆෝල්ඩර් එකක් හැදලා ඒකට ඇඩ් වෙලා තියෙනවා මේ දැන් එක්ස්ප්‍රස් මොඩියුල් එක. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලා අපි ෆයිල් එකක් හදනවා. මේකටත් ඔයගොල්ලෝ කැමති නමක් දෙන්න පුළුවන්. මම මේකට දෙනවා app.js කියලා. ඊට පස්සේ දැන් මම ඉස්සෙල්ලාම කරන්නේ එක්ස්ප්‍රස් එක ඉම්පෝර්ට් කරගන්න. const express require express ඊට පස්සේ app කියලා නිකන් variable එකක් variable constant එකක් මේක කරලා ඊට පස්සේ ඔය මම import කරගත්ත express එක function එකක් විදියට call කරනවා. ඊට පස්සේ එහෙම call කරාම මේකෙන් express object app කියන variable එකට assign වෙනවා. තා පැකේජ් එකක් ඕන වෙනවා මේ body parser කියලා මේ බොඩි පාසර් කියන එක කියන්නේ ගැන අපේ අප රික්වෙස්ට් ටික පාස් කරන්න තමයි මේ අපිට ඒක ඕන වෙන්නේ. කියන්නේ ඒක මිඩල් වෙයා එකක් වගේ ඒකින් කරන්නේ අර කියන්නේ HTTP රික්වෙස්ට් ටික හරියට පිළිවෙලකට ඒකෙන් data extract කරගෙන එක්ස්ප්‍රස් එකට දෙන එක අපි ඒකත් ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඊට පස්සේ අපි දැන් කරන්න ඕනේ මේ බොඩි පාසර් කියන එක අපි හදාගත් අපේ එක්ස්ප්‍රස් එකට යූස් කරන්නේ කියලා කියන්නේ. මේ කියන්නේ මේ ඇප් එකටනේ කන්ටෙන්ට් එක තමයි දැන් එක්ස්ප්‍රස් එක මේ කරගෙන අපි app.use කියන ෆන්ක්ෂන් එකක් තියෙනවා. මේකට assign එකට අපි බොඩි පාසර් කියන variable එක තියෙනවා. ඒක තියෙනවා method json කියලා. ඒ ෆන්ක්ෂන් එක කෝල් කරලා අපි මේකට app.use එක යූස් කරන්න කියන පාසර් එකක් හදලා මෙයාට යූස් කරන්න දෙනවා. කියන්නේ web request ගත්තොත් ඒවා URL encoded ඊට පස්සේ JSON එහෙම එක type තියෙනවනේ. අපි REST API එකක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ data exchange method එක විදිහට JSON normally. ඒ නිසා JSON pass කරන්න ඕන parser function එක තමයි අපි එහෙම දුන්නේ. අපි ඊළඟ මේක
දිනනවා අපහු මේ මිඩල්වෙයා විදියට යන මේ එකත් තමයි එක්ස්ප්‍රස් ජේස් කියන එක නිසා දැන් අපි app.use ආපහු පාවිච්චි කළා අපි මෙතන මේ API කියලා මෙතන මේ API කියන්නේ අර ඩොමේන් නේම් එකට පස්සේ ආපු පළවෙනි URL සෙග්මන්ට් එක අපි මෙතෙන්ට අර කලින් හදුවගේ request response මෙහෙම ස්ලෑෂ් API එක නිකන් දෙනවා අපි ටෙස්ට් එකක් දැන් ඊට පස්සේ අපි කරන්නේ මේ දැන් මේ හදාගත්ත එක අපි එක්ස්පෝර්ට් කරන්න ඕන module.exports app කියලා මේ අපි දැන් මේ හදාගත්ත app module එක කියන්නේ මේක නිකන් අපි module එකක් හදුවා දෙයක් වුණේ අපි මේ module එක මේ app.js ෆයිල් එකෙන් එක්ස්පෝර්ට් කරා මේ එක්ස්පෝර්ට් කරපු එක ඊට පස්සේ මෙතන server.js එක තියෙනවා server.js එකේ අපි මේ කලින් ලියපු request handler එක තියෙනවානේ අපි මේ request handler එක delete කරලා අපි මෙතෙන්ට app එක දෙනවා මේ app එක දෙනකොට අපි මෙතන app එක import කරන්න ඕන ඉස්සෙල්ලා app කියලා අපි app කියන variable එකට import කරා ඒක create server එකේ අර listen එක වෙනුවට තමයි අපි app එක replace කරේ. ඒ කියන්නේ මේ HTTP server එකට එන ඔක්කොම request මේ app module එකට යනවා. ඒ app module එකේ internal වෙන ටික තමයි මේ මෙතන code එකේ තියෙන්නේ. දැන් අපි මේක run කරලා බලමු. npm start type කරලා දැන් මම localhost 3000 කියන එකට යනවා. දැන් මම localhost 3000 එකට කියන එකට ගියාම cannot get කියලා එකක් එන්නේ. දැන් මම අර කලින් එකේ මේකට ගියාම මේ hello world කියලා ආවා. මේ දැන් එන්නේ. ඊට පස්සේ මම මේකේ /api කියලා ගියොත් දැන් මට API කියලා print වෙනවා. ඒ කියන්නේ මම ටිකක් දුරට මම REST API දැන් හදාගෙන ඉවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයාට දැන් වෙනස් කරලා අඳුර ගන්න පුළුවන් URL එක. මොකද්ද එන්නේ කියලා අපි මේකට තාම මොකක් හරි API/ එහෙම යන ඒවා යනවා. අපි වෙන මොකක් හරි ගහගන්න API 3 කියලා වගේ
එතකොට එන්නේ cannot get API කියලා. ඒ කියන්නේ මම ඒ URL වලට සර්වර් එක හදලා නැහැ. ඒ නිසා cannot get කියලා එනවා. දැන් අපේ REST API එක හදන එකේ ටිකක් දුරට ඉවරයි. අපි දැන් to do app එකක් නහදන් to do app එකක් නහම to do's add කරන්න පුළුවන් වෙන්න ඕන, view කරන්න පුළුවන් වෙන්න ඕන, edit කරන්න පුළුවන් වෙන්න ඕන, delete කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම ඒකට හරියන්න routes ටික හදාගන්න ඕනේ. කියන්නේ URL set එකක් හදාගන්න ඕනේ. ඒකට මම මුලින්ම කරන්නේ දැන් අපි app.json එක තියෙනවා. ඒක API කියලා use කරාම මෙහෙම යනවා. දැන් මම කරන්නේ අලුතෙන් ෆයිල් එකක් හදනවා. route.js කියලා බලන්න මෙහෙම අලුතෙන් ෆයිල් එකක් හදන්නම ඕනේ. උනට මේ කියන්නේ ස්ට්‍රක්චර් එකේ හොඳ වෙන්න මම වෙනම අලුතෙන් ෆයිල් එකක් හදනවා. routes.js කියලා. ඊට පස්සේ අපි කරන පස්සේ router සන express router කියලා එකක් තියෙනවා. මේ අර URL route කරන්න ගන්න. ඒ කියන්නේ express package එකයිමයි එන්නේ. ඒක අරගෙන අපි කරන්නේ අපි routes ටිකක් declare කරනවා. ඒක කරන්නේ මෙහෙම router කියලා router.use කියලා type කරලා ඒ function call එකට අපි කලින් හිටියේ API. okay. දැන් අපි API list to do කියලා URL එකක් හදනවා. කියන්නේ මේ මුළු URL එකට list to do. ඕක අපි REST API වල endpoint කියලා තියෙනවා. මේ එක endpoint එකක්. මම ඒකට අර මේ URL එකට එන request එක handle කරන්න එකක් තියෙනවා. මේ මෙතන use නෙමෙයි get කියලා පාවිච්චි කරනවා. මොකද මට list to do එක get request එකක් විදිහට ගන්නවා. ඒ කියන්නේ use පාවිච්චි කරොත් හැම request එකකටම මෙයා list to do කියන ඔය path එක execute කරනවා. ඒ වුණාට මට list to do ගන්න ඕනේ get request එකක් ආවොත් විතරයි. ඒක නිසා මම ඒකට get router.get කියන එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ API list to do එකට මම දානවා add to do කියන එක. මෙතන මම මේක get එකක් වෙනුවට post එකක් කරනවා. router.post request එකක් විදියට. ඊට පස්සේ
දැන් මම end point 4ක් හදාගෙන තියෙන්නේ මේ to dos ටික list කරන්නයි to dos add කරන්නයි edit කරන්නයි delete කරන්නයි. දැන් අපි අපේ application logic එක මුකුත් නෑ තාම. අපි මෙතන මේකට ගියාම අපි 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 නිකන් ඇක්සස් කරලා බලුවාම අපිට මොකක් හරි අවුට්පුට් එකක් එන්න අපි නිකන් ටයිප් කරනවා list to do delete to do කියලා දැන් මේ නිකන් place holders ටිකක් විදියට අපි ටිකක් දාගත්තා. ඊට පස්සේ දැන් අපි මේ ඔක්කොම router එකට add කරේ මේ functions ටික. ඊට පස්සේ දැන් අපි මේ router එක export කරගන්න ඕනේ. මේ අර කලින් වගේම module.exports router කියලා දැන් අපි මේ router එක export කරගත්තා. ඊට පස්සේ දැන් use API කියන එකට මේ request handler එකක් කලින් පාවිච්චි කරන්නේ. අපි දැන් මේ වෙනුවට ඉස්සෙල්ලා import කරගන්න. route.js කියන ෆයිල් එකේ අපි මේ ටික මේව කරගත්තා. ඒක මේ ඒක අපි මෙතන app.use එකේ routes කියන තැනට parameter එකක් විදිහට pass කරලා pass කරලා දැන් අපි ආපහු npm start ගිහිල්ලා දැන් අපි අර URL ටිකට ගිහිල්ලා බලමු. කොහොමද අපි API list to do ගියාම අපිට දැන් පේනවා මේ අපි දාපු list to do එක එනවා. දැන් අපි add to do එකට ගිහලා දැන් add to do එකට ගියාම එනවා අපිට cannot get API add to do කියලා. මොකද අපි මේක දැන් post request එකක් විදියටනේ. ඒක නිසා අපි post request එකක් එවන්නේ නෑ. browser එකෙන් බැලුවොත් අපි browser එකෙන් post request එවන්න බෑ. මොකද මේ අපිට මේ API testing කරන වැඩේ හරියට කරන්න බෑ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන software එකක් postman කියලා. ඉතින් අපිට පුළුවන් එක එක sample request යවන්න මේ products කියන එක මේක API client කියන එකට ගියාම download කරගන්න තියෙන්නේ මේ යටටම ගිහිල්ලා මේ get postman එකේ download app කියන එකට ගියාම මම ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. මම ඒක පෙන්නනවා. දැන් අපි මේක පාවිච්චි කරන්නේ මේක නෙමෙයි. just sign එක ඔබලා අලුතින් request එකක් හදනවා. මේ මෙතන මේ type එකේ තියෙන get post put patch delete එක එක එනවා. කියන්නේ some get request එක දැන් delete to do එක වැඩ මෙතෙන්දී REST API එක කියන හරිය හුඟක් දුරට අපි දැන්
කවර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ REST API එකක් හැදෙන්නේ කොහොමද කියන එක බේසිකලි REST API එකක් කියන්නේ ඕක දැන් අපි හැර මේක මෙහෙමම වැඩක් නෑ. මොකද අපිට නිකන් රික්වෙස්ට් එකක් එනවා ඒකට රෙස්පොන්ස් එකක් යනවා විතරනේ. දැන් අපිට මේකට මොකක් හරි ඩේටාබේස් එකක් කනෙක්ට් කරන්නත් ඕන. අපි දැන් ඊළඟට බලමු කොහොමද මේකට ඩේටාබේස් එකක් කනෙක්ට් කරන්න කියලා. මේකේ ඩේටාබේස් එක විදියට පාවිච්චි කරන්නේ MongoDB. අපි මේ තාම MongoDB පාවිච්චි කරන්න අපි මම කලින් කිව්වා වගේ ඒගොල්ලෝ එක එක ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එහෙම දීලා තියෙනවා. ඒ ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එකක් උඩ හදපු පැකේජ් එකක් තියෙනවා Mongoose කියලා. ඒ Mongoose එකෙන් අපිට ලේසියෙන් MongoDB එකට කනෙක්ට් කරන්න පුළුවන්. අර මම කලින් කිව්වා සාමාන්‍ය ස්කීම එකක් මුකුත් ඕනේ නැහැ කියලා. ඒ වුණාට Mongoose වලින් අපිට ඕන නම් ස්කීම එකක් හදලා ඒ ස්කීම එකෙන් data save කරන්න පුළුවන්. අපි දැන් කරන්න යන්නේ ඒ වගේ දෙයක්. ඒකට ඉස්සෙල්ලාම කලින් වගේ npm install mongoose කියලා මේ mongoose.js කියන මේ පැකේජ් එක අපි ඉන්ස්ටෝල් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ අපේ දැන් data එකට ස්කීම එකක් හදාගන්න ඉස්සෙල්ලා මේ මොකක් හරි ටෙම්ප්ලේට් එකක් වගේ data model එකක් වගේ. ඒකට මම කරන්නේ අපහු තා JS එකක් JS ෆයිල් එකක් හදමු. todo model.js කියලා. ඒක මං Mongoose එක Mongoose කියන පැකේජ් එක ඉම්පෝර්ට් කරගත්ත. ඊට පස්සේ මං ස්කීම එකක් හදනවා. මං නම දානවා ස්කීම එක. ඒක තියෙන ස්කීම කියන එක. ඒ ෆන්ක්ෂන් එකට පැරාමීටර් එකක් විදිහට අපි දෙන්න ඕනේ ස්කීම එක. ඒ කියන්නේ මේක නිකන් data template එකක් වගේ. කියන්නේ MongoDB වලට ඇත්තටම එහෙම ටෙම්ප්ලේටිං මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඒ වුණාට අපි අර REST API එකේදී ටිකක් data structure එකක් තියෙන්න ඕන නිසා සහ REST API එකට MongoDB connect කරන්න ලේසි වෙන්න තමයි මේ Mongoose schema එක එහෙම ගන්නෙ. මේ ඊට පස්සේ දැන් අපි මෙතන මේ JSON විදියට මේ මෙතන ස්කීම එක ඩිෆයින් කරනවා. ඒ කියන්නේ අපි දැන් to-do එකේ ගත්තාම අපිට to-do එකක මොකක්ද තියෙන්න ඕනේ. name එකක් තියෙන්න ඕනේ. name කියලා දාලා ඉන්න ඕනේ. type එක string විදියට දාලා declared
ට්‍රූත් කියන එකෙන් කියන්නේ මේක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේද නැද්ද කියලා. අපි දැනට පොඩි පොඩි දේවල් ටිකක් දාගෙන යමු. this description ඒකට required කියන එක වශයෙන් version කියන දාලා type එක number වගේ දැන් මේක තමයි අපේ data scheme එක කියන්නේ අපේ to do එක මොකක්ද to do එකක to do එකේ තියෙන data ටික තමයි මේ අපි මේ scheme එකෙන් ඊට පස්සේ අර හැමදේම වගේ මේකත් අපි export කරන්න ඕන අපි පාවිච්චි කරනකොට module.exports equal mongoose.module කියන්නේ මේ mongoose.module කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මේ මොඩියුල් එකට නමක් දෙනවා. කියන්නේ මොඩියුල් එකේ නම කියන්නේ ඇත්තටම මෙතන ගිහිල්ලා MongoDB එකේ අර කලෙක්ෂන් එකේ නම තමයි හැදෙන්නේ. මම මෙතන to do කියලා තියෙනවා. එතකොට කලෙක්ෂන් එක to do කියලා කලෙක්ෂන් එකක් MongoDB එකේ හැදෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ස්කීම දෙන්න ඕනේ. ස්කීම එකට මම දෙන්නේ දැන් අපි හදාගත්තු to do ස්කීම එක. to do ස්කීම එක දුන්නාම ඊට පස්සේ අන්තිමේදී මේකෙන් ෆයිල් එකෙන් එක්ස්පෝර්ට් කරනවා mongoose මොඩියුල් එක. ඊට පස්සේ දැන් අපි කරන්නේ app.js එකට ගිහිල්ලා අපි database connection එක හදාගන්න ඕනේ. ඒකට app.js එකෙත් අපි mongoose එක import කරනවා. ඊට පස්සේ දැන් mongoose එකෙන් mongoose.connect කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා. connect කියන ෆන්ක්ෂන් එක කෝල් කරලා connect කියන ෆන්ක්ෂන් එකට අපි දෙන්න ඕනේ database URI එක. ඒ කියන්නේ අර connect SQL database වලට connect වෙනකොට connection string එකක් දෙනවා වගේ MongoDB database එකටත් connection string එකක් දෙන්න ඕනේ. අපි මේ connection string එක මම ගන්න හැටි පෙන්නන්නම්. දැන් මගේ මේ cloud එකේ host කරපු එකේ ගන්නේ overview ගිහිල්ලා මම අර connect කියන එක එවුවහම මෙතන connect කරන්න මේ option එකක් තියෙනවා. connect your application කියහම මෙතන මේ connection string එක අපිට හම්බ වෙනවා.
ඒ කනෙක්ෂන් ස්ක්‍රීන් එක කොපි කරලා පේස්ට් කරන්න. කනෙක්ෂන් URL එක කොපි කරලා පේස්ට්. දැන් අපි මේක රන් කරාම කනෙක්ට් වෙන්න. මේ ඩිප්‍රිකේෂන් එරර් වගේ ආවට මේ කනෙක්ට් වෙලා තියෙන මේ අවුලක් නැහැ අපේ ඩේටාබේස් එකට කනෙක්ට් වෙනවා. දැන් අපි කරන්නේ මේ ඊළඟට රවුට්ස් වලට යනවා. රවුට්ස් වලට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම to do එකක් ඇඩ් කරන එකේ කෝඩ් එක හදමු. දැන් මේ අපි to do එක මේ ඩේටාබේස් එකේ සේව් කරන්න ඕනේ. ඒක නිසා අපි ඉස්සෙල්ලා මෙතන රවුට්ස් තියෙන තැනට අපි හදාගත්ත මොඩියුල් එක ඉම්පෝර්ට් කරන්න ඕන. මේ to do මොඩියුල් එක. ඊට පස්සේ අපි මෙතන පෝස්ට් එකේදී ඉස්සෙල්ලා අපි කරන්නේ අලුතෙන් to do object එකක් නිකන් හදනවා. new to do කියලා කියන එකෙන් කරේ අපි මෙතන තමයි මේ ඇඩ් වෙන ඩේටා ටික ලියන්නේ. ඒකට අපි කලින් හදාගත්ත ස්කීම එකේ විදිහට නේම් එක තියෙනවා කියලා නිකන් දාලා පේරියල් එකක් තියෙනවා. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලාම නේම් ඊට පස්සේ අපි මේ නේම් එක assign කරගන්න ඕන අපිට එන රික්වෙස්ට් එකෙන්. ඒ කියන්නේ රික්වෙස්ට් එකේ මේ රික්වෙස්ට් එකට බොඩි එකක් තියෙනවා. බොඩි එකේ ඩොට් නේම් කියලා අපි අර පෝස්ට්මන් එකෙන් එවනකොට රික්වෙස්ට් බොඩි එකේ මේක එවන්නේ නේම් කියලා. ඊට පස්සේ ටයිප් කියන එකත් body dot type. දැන් අපි REST API එකෙන් අපිට ආපු data ටික අරගෙන මේක සේව් කරගන්න ඕනේ database එකට. අපි .den කියන්නේ මේක JavaScript promise එකක්. මේක දැන් අපි promise ගන්න කතා කරේ නෑ. ඒක දැන් .den කියන්නේ මේක සේව් වෙන පස්සේ මේ සේව් හරියට සේව් වෙනවා. status අපි status එකට වන්න දාලා පස්සේ catch close එක ඒකෙන් මොකක් හරි error එකක් ආවොත්
එහෙම වුණොත් අපි කරන්නේ මේක 500 වගේ දාලා, ඒ කියන්නේ ඉන්ටර්නල් එරර් එකක් කියලා දාලා මේ කියලා රිටර්න් කරන එක තමන්ට එර මෙසේජ් එක එන විදිහේ තමන් කරන විදිහට වෙනස් කරන්න පුළුවන්. මේකෙන් අපි ටූඩුස් ඇඩ් වෙනවා. දැන් අපි බලමු ටූඩුස් ලිස්ට් කරන විදිහ කොහොමද මේ අපි දැන් ඒක කරන්නේ. ඒක ෆයින් කියන මෙතඩ් එකක් තියෙනවා. මේ ෆයින් මෙතඩ් එකෙන් හැම ඒ කියන්නේ ඒ කලෙක්ෂන් එකේ තියෙන හැම ඩේටා එකක්ම එනවා. ඒකත් ඊට පස්සේ .exec කියලා මෙතඩ් එකක් තියෙනවා. ඊට පස්සේ .then කියන එක ඒකෙත් මම මේ ටිකම කොපි කරනවා. දැන් මේකේ නම් මේ අපි message success කියලා දීලා හරියන්නේ නැහැ. මොකද list to do එක අපි ආපහු පෙන්නන්නට. ඒ නිසා message success මේක කරන්නේ නැතුව result කියන variable එක to do මෙතන එක දෙයක් නෝ යූස් කරන්න පුළුවන්. අපි මෙතන යූස් කරමු find by id and remove කියන. මෙතෙන්ට අපි පාස් කරන්න ඕන id එක. ඒ කියන්නේ අපිට මෙතන ගත්තොත් මේ තියෙන delete method එක. delete method එකට body එකක් නෑ. එතකොට ඒක තියෙන්නේ head එක විතරයි delete method එක තියෙන්නේ. ඒක නිසා අපි ඒක ගන්න request dot params කියලා. කියන්නේ url parameter එකක් විදිහට තමයි අපිට දෙන්න වෙන්නේ. params.id කියලා. එතකොට මෙතන url parameter එකක් විදිහට id එක දෙනකොට මෙයාට මේ අපි ඒ id එක මාක් කරන්න ඕන මෙහෙම. මේ කියන්නේ මෙන්න මේ හොයන්නේ අදාපු id එක තමයි මෙතන params.id විදිහට එන්නේ. ඊට පස්සේ execute dot then close එකම තමයි එන්නේ. දැන් අපි සෑහෙන වෙලාවක් මේකට ගත්ත. මේ ඒ නිසා අපි දැනට මේ ටික ටෙස්ට් කරලා බලමු. මේ ඇඩ් නිව් කරන්න එක පුළුවන් නම් අප්ඩේට් කරන්න එක කොහොමද පුළුවන්. ආපහු සැරයක් මේක රික්වෙස්ට් එකකින් එන data ටික අරගෙන මේක වෙනස් කරලා මේකට අප්ඩේට් කරන්න තියෙන්නේ. මේ කොහොමද කියනවා නම් මෙතන to do module dot එතන මේ තියෙන මේ find by id and update find මේක අප්ඩේට් කරන්න පුළුවන්.
අපි දැනට මේ හදපු එක ටෙස්ට් කරලා බලමු. පොඩි එකක් එනවා බලන්න. ඒක පොඩි ඩේටාබේස් ඇක්සස් පැත්තෙන් පොඩි පර්මිෂන් අවුලක් එනවා මේ පොඩි ඔය ක්ලවුඩ් මේව එකත් එක්ක. කොහොම වුණත් එහෙම තමයි අර අපි REST API එක හදන්නේ මේ දැන් ඩේටාබේස් එකත් එක්ක ඇක්සස් හදන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේක වැඩ කරන්නේ. නැත්නම් මේ මට හැබැයි මම කියා දෙන්න ඕන දේ අද හුඟක් දුරට මම කියා දුන්නා කොහොමද MongoDB එකකට කනෙක්ට් කරන්නේ ඒ කියන දේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ REST API එකක් හදන විදිය backend development ගැන ටිකක් හරි අදහසක් එන්නේ නැති කියලා. backend එකක් හදන්න කොහොමද කියලා Node.js Express වලින් MongoDB database එක විදියට තියාගෙන simple REST API එකක් හදන්න කොහොමද කියලා අතුරු demonstrate කරා. backend කියන මොනවද කියලා explain කරලා session එකට සහභාගී හැමෝටම ස්තුතියි. ලබන session එකේදී හම්බෙමු. good night.